මේ වෙද්දී සිංහල සාහිත්‍ය කියන කාරණේ සාහිත්‍ය කියන කාරණේ බොහෝ ළමයින්ගෙන් ඈතට ගියපු දෙයක්. අපි තරඟකාරී අධ්‍යාපනයකට මේ වෙද්දී යොමු වෙලා තියෙනවා. මේකෙදි මේ සාහිත්‍ය කියන දේ ඇත්තටම අපිට අවශ්‍යද සාහිත්‍ය කියන කාරණේ කොයි විදිහටද අපිට ප්‍රයෝජනවත් වෙන්නේ කියන කාරණේ සම්බන්ධව අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ සම්බන්ධව අපිත් එක්ක අදහස් සෝමාරු කරගන්න අපිත් එක්ක අද සම්බන්ධ වෙනවා කැස්බෑව ධර්මසේන ආටිගල බාලිකා විද්‍යාලයේ සිංහල විෂය පිළිබඳව ආචාර්ය RMC රත්නායක ගුරුතුමන් ඔබතුමන්ව ඉතාමත්ම ගෞරවයෙන් අයබෝවන් කියලා පිළිගන්නවා. අයබෝවන්. සර් කොහොමද මේ සාහිත්‍ය කියන එක ළමයින්ගේ දියුණුවට උදව් වෙන්නේ? මේ සාහිත්‍ය කියන්නේ මොකක්ද? මේ සම්බන්ධව අපි කෙටි විස්තරයක්. ඔව් ස්තුතිවන්ත වෙනවා මේ වගේ සාකච්ඡාවකට මාව සම්බන්ධ කර ගැනීම ගැන. විශේෂයෙන්ම අපි දන්නේ දෙයට ඔබ විද්‍යා ගුරුවරයෙක් හැටියට සාහිත්‍ය ගැන කතා කරන්නට උත්සාහ කිරීමත් අගය කරන්න ඕන කාරණාවක්. ඔබ කිව්වා ඊටාම නිවැරදි මේ සාහිත්‍ය වගේ විෂයන් එහෙම නැත්නම් මේ ශාස්ත්‍රීය විෂයන් අද ළමයිගෙන් ඈත් වෙලා යන්න ප්‍රධාන වශයෙන් බලපාලා තියෙන්නේ මේ තරංකාරී අධ්‍යාපන ක්‍රමය කියන එක. ඉතින් අද අපේ විෂය නිර්දේශ ඇතුලේ සාහිත්‍ය විෂය සඳහා ඉතා පොඩි ඉඩක් තමයි වෙන් වෙලා තියෙන්නේ. ඒ ඔබ අහපු ප්‍රශ්නේ සාහිත්‍ය කොහොමද අපේ දරුවන්ට නැත්නම් පුද්ගලයන් පොදුවේ නේ දරුවන් විතරක් නෙමෙයි ඕනෑම පුද්ගලයෙකුට සාහිත්‍ය පරිහරණය සාහිත්‍ය පරිශීලනය කොහොමද වැදගත් වෙන්නේ කියලා. ඇත්තටම අපි මිනිස්සු හැදෙද්දී අපි කියනවානේ දැන් අපේ පැරණි අධ්‍යාපන ක්‍රමයේ පවා තිබුණේ ಗುಣ නැන දෙලින් යුතු පුතුමේ ඊතාගරු කියලා. ಗುಣ නැන. එතන මිනිස්සු ಗುಣ කියන්නේ ගුණයන් තියෙනවා. නැන ඥානෙ. එතකොට නැන කියන එක බලපාන්නේ ඔළුවට මොළේ. එතකොට ಗುಣ තියෙන්න ඕනේ හදවත. ඉතින් අපි ලෝකෙට හදන්න ඕනේ හදවතත් මොළයත් දෙකම දියුණු වෙච්ච දරුවෙක් වගේම දියුණු වෙච්ච පුරවැසියෙක් වගේම ඒ දෙක ඉතාම මනමින් කළමනාකරණය කරගන්න පුළුවන් පුද්ගලයෙක්. ඉතින් සාහිත්‍යයෙන් කරන්නේ මිනිස්සුන්ගේ හදවත් පෝෂණය කරන එක. ඉතින් හදවත් පෝෂණය නොවුණු මිනිස්සු සමාජයට ඇතරම අපිට එච්චර වැඩදායක වෙනවද කියන ප්‍රශ්නේ තියෙනවා. ඔව් අපිට දැන් සමහර වෙලාවට අහන්න දකින්න ලැබෙනවා අධ්‍යාපනය අතින් එහෙම නැත්නම් මේ කියන විභාග ක්‍රමය අතින් බොහෝ ඉහළට ගියපු අය ගොඩාක් වැරදි දේවල් අපි බලාපොරොත්තු නොවන දේවල් සමාජයේ අලගින් අපේක්ෂා නොකරන විදිහේ වැරදි සිද්ධ කරපු අවස්ථා අපිට ඕනට අහන්න දකින්න ලැබෙනවා. මේ කාරණයක් මේ සමහර විට සාහිත්‍ය පැත්තට යොමු නොවීම එහෙම නැත්නම් මේ පරිසරය දිහා මේ සමාජය දිහා යම් වැඩක් කරන්න ඕන අපි ඉගෙනගත්තු දැනුමින් මේ සමාජයට සේවයක් කරන්න ඕන අපි ඉගෙනගත්තු දැනුමින් මේ සමාජය ගොඩනගන්න ඕන අපේ දරුවන් ගොඩනගන්න ඕන මේ කියන කාරණා ඒ අය තුලට කාවැදිලා නැති බවක් නේද පේන්නේ සර් මේ කියන්නේ. ඔව් මේස බැලුවාම අතරම මේ දැන් දැන් මිනිස්සුන්ගේ හදවත සියුම් කරන්නේ සාහිත්‍යයෙන්. අපි පෙළඹවන්නේ දැන් අපේ තුල ස්වභාවයෙන්ම මිනිස්සුන් තුල තියෙන සහජ ආශයන් තියෙනවනේ. දැන් ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය, ආසාව, රාගය, කාමය වගේ ඒවා මිනිස්සුන්ට සහජයෙන් එන ආශයන්. දැන් ওই ආශයන් ටික අපිට සමාජ යහපත කරන්න පුළුවන් පැත්තට පරිපාලනය කරගන්නට හැකියාව ලැබෙන්නේ හොඳ හදවතක් පෝෂණය වුණොත්, හොඳ සාහිත්‍ය පරිශීලනයක් තිබුණොත් නේ. සාහිත්‍යය තුල මිනිස්සු සරල කරනවා, මිනිස්සු සංවේදී කරනවා. අපි සරලාර්ථයෙන් කිව්වොත් හොඳ කරනවා. දැන් ඕනෑම වෘත්තියක ඉන්න ඕනේ හොඳ මිනිස්සුනේ. දැන් වෘත්තීන් තියෙනවා, වෛද්‍ය වෘත්තිය තියෙනවා. හැබැයි අපිට ඕනේ හොඳ වෛද්‍යවරයෙක්. අපිට විද්‍යාඥයෝ ඉන්නවා, අපිට ඕනේ හොඳ විද්‍යාඥයෙක්. අපිට ගුරුවරු ඉන්නවා, අපිට ඕනේ හොඳ ගුරුවරයෙක්. නේද? ඔය තියා ඊට පල්ලෙහාට ගියත් අපි කියමු කම්කරුවෙක් කියලා. අපි කියමු ගස් නැගලා පොල් කඩන මිනිහෙක් කියලා. හැබැයි අපිට ඕනේ හොඳ පොල් කඩන්නේ. නේ? ඒ අන්නේ හොඳ කියන කෑල්ල රැඳිලා තියෙන සාහිත්‍ය තුල කියලා
මම හිතන්නේ. දැන් අර ඔබ කිව්ව කාරණාව මම කියනකොට මට මතක් වෙන්නේ අර කතාවක් තියෙනවා යුදෙව් සිරකඳවුරින් පැන ශිෂ්‍යයෙකුගේ කාපොච්චාරණ නේද? ඒ වගේ තැනකදී ඔහු කියන්නේ පුදුමයි කියලා ඔහු ලෝක අධ්‍යාපනයේ ප්‍රශ්න කරනවානේ. මේ අධ්‍යාපනයෙන් ඉගෙනගෙන ගිය දක්ෂ වෛද්‍යවරු අන්න මිනිස්සු මරන්න මේ එන්නත් ගහනවා නේද? අන්න මේ අධ්‍යාපනයෙන් ඉගෙනගත්තු දක්ෂ විද්‍යාඥයෝ අන්න මිනිස්සුන්ට එන්නත් කරන්න විස නිර්මාණය කරනවා. ඒ වගේ තැනකට ඇවිල්ලා. ඉතින් ඔබ නිවැරදි කිව්ව කාරණේ එතනින් අපි මිදෙන්න නම් මේ සාහිත්‍යයට පොතපතට සහ ඒ හදවත් පෝෂණය වූ පැත්තට නැඹුරු වීමක් අවශ්‍යයි කියන එකයි අදහස් කරන්නේ. මේ වෙද්දී අධ්‍යාපනය තරඟකාරී වෙලා අවසానයි. ඊටාම අපි ශිෂ්‍යත්ව විභාගයෙන් පටන් ගත්තාම සාමාන්‍ය පෙළ උසස් පෙළ මේ ආදී වශයෙන් තරඟයකට ළමයිව පොඩි කාලේ ඉඳලා යොමු කරනවා. මේ කාරණෙත් එක්ක මේ තරඟයත් එක්ක අපි කොහොමද පොඩි කාලේ ඉඳලා ළමයෙක්ව සාහිත්‍යයට යොමු කරන්නේ, මේ හොඳ පැත්තට යොමු කරන්නේ, මේක ළමයින්ගෙන් ඇත්තටම ගුණයක් විදිහට ඉදිරියට ගොඩනගන්න කොහොමද මුලින් ඉඳලා අපිට පටන් ගන්න? බරපතල ප්‍රශ්නයක් නේ. ඒ කියන්නේ දැන් අපි අපේ මූලික තැන අධ්‍යාපනයේනේ. දැන් අපි හැමදේම දැන් අපි දරුවෝ සකස් වෙන්නේ කුඩා කාලේ ඉඳලා පාසලෙන්. ඒතර අපේ අධ්‍යාපනයේ ඉලක්ක මොනවද කියන එක මත තමයි රංජන් සර් දැන් ඕක අපිට තීරණය කරන්න වෙන්නේ. දැන් අපි පාසල් පද්ධතිය තුල අද ඉතාම තරඟකාරී විෂය මාලාවක් තියෙනවා. ඉවර කරගන්න බැරි මම ගුරුවරයෙක් හැටියට මගේ අත්දැකීම මමගේ පෞද්ගලික අත්දැකීම සහ පෞද්ගලික මතය මම කියන්නේ අපේ විෂය මාලාවන් මං හිතන විදිහට ඒවා ලොකු වැඩි. ඉතින් ඒවා මුළු වර්ෂය පුරා ඒකත් එක්ක දුවන්න සිද්ධ වෙලා තියෙනවා. එතකොට ඒ වගේම තමයි අපේ මේ දැන් අපි කියවොත් අපේ දැන් මනින විදිය. ඒ කියන්නේ දරුවගේ ප්‍රෝග්‍රස් එක හරි දරුවගේ කාර්ය සාධනය මනින්නේ කොහොමද? අපි මනින්නේ විභාගයකින් නේද? එතකොට අපි විභාගයකින් මනිනකොට ඒක ලිඛිතයි සම්පූර්ණව. අපේ රටේ විභාග ක්‍රමය ඉතාම සුළු විෂයන් කීපයක ප්‍රායෝගික පරීක්ෂණ තියෙනවා හැරෙන්න අනිත් සමස්ත විෂය මාලාවම කුඩා කාලේ ඉඳලම ඒක ලිඛිත එකක්. එතකොට අපි ළමයිව හුරු කරන්නේ මේ ලිඛිත තැනට. එහෙම නැත්නම් මේ විභාගයෙන් අහන තැනට. විභාගයෙන් ඉහළම ප්‍රතිඵලයක් ගන්න තමයි අපිට දරුවෝ හදන්න වෙලා තියෙන්නේ. එතකොට මේ විෂය නිර්දේශය ඇතුලේ එතකොට අතිරේක කාලයක් මේ සාහිත්‍ය සහ ඒවා ගැන කතා කරන්නවත් අවස්ථාවක් මම හිතන්නේ ගුරුවරුන්ට ලබලා දීලා නැහැ කියන එකයි මගේ නම් අදහස. ඒ නිසා තමයි ඇත්තටම අපිට එහෙම මේ ලොකු තැනකට මේ දරුවන් ගෙනියන්න බැරි වෙලා තියෙන්නේ. ඉතින් අපේ අධ්‍යාපන ක්‍රමයේ මේ සෞන්දර්ය අධ්‍යාපනයේට මම හිතන්නේ ඊතරම් ප්‍රාථමික අධ්‍යාපනයේදී මේ සෞන්දර්ය අධ්‍යාපනයේට ඉතා ලොකු ඉඩක් වෙන් වෙන්න ඕනේ. අනිත් එක තමයි මේවා ඔක්කොම විෂයන් වෙලා. සාහිත්‍යයක් දැන් අද තියෙනවනේ. දැන් කාලයක් තිබුණේ අයින් කරලා තිබිලා දැන් අද ආපහු සාහිත්‍ය අපේ විෂය මාලාව ඇතුලේ තියෙනවා. හැබැයි තිබ්බට ඒක විෂයක් වෙලා. මම කියන එක තේරෙනවා ඇති. ඒ කියන්නේ දරුවෝ මේක ඉගෙන ගන්නේ ඉතිහාසය ඉගෙන ගන්නවා වගේ තමයි. දරුවෝ මේක ඉගෙන ගන්නේ විද්‍යාව ඉගෙන ගන්නවා වගේ තමයි. ඒ කියන්නේ මේක විෂයක් කරගන්න. හැබැයි සාහිත්‍ය කියන්නේ විෂයක් නෙමෙයි. එතන එහාට ගිය ඒක ජීවිතයත් එක්ක බද්ධ වෙච්ච දෙයක් වෙන්න එපා. ඒක අපි හිතන ක්‍රමයක් වෙන්න එපා නේද? ඒක අපේ පරිකල්පනයක් වෙන්න එපා. අපි හිතන චින්තන ක්‍රමයක් බවට පත් වෙන්න එපා. හැබැයි අපේ දරුවෝ අද අපිට වෙලා තියෙන අපිට ඒක අදත් ඒකත් අල්ලගෙන තියෙන්නේ විෂයක් විදියට. ඒ නිසා අර පොතේ තියෙන කවිය පාඩම් කරගන්නවා. පොතේ තියෙන ගීතේ පාඩම් කරගන්නවා. අහනවා කතුවරයා කවුද කියලා මතක තියාගන්නවා. විභාගෙට අහුවොත් ලියනවා. ඒ තත්ත්වයට ගිහිල්ලා තියෙන්නේ. ඒකත් විෂයක් විදිහටම අපි බලන්නේ නැතුව එතනින් එහා ගියපු දෙයක් ළමයින්ගේ හදවත සුවපත් කරන්න පුළුවන් විදිහට මේක ගොඩනගන්න පුළුවන් නම් සමාජය පිළිබඳව යහපත් විදිහට දකින්න පුළුවන් ආකාරයට අන්‍යයන්ගේ දියුණුව දකින්න පුළුවන් ආකාරයට අන්‍යයන්ගේ දියුණුව දැකලා සතුටු වෙන්න පුළුවන් ආකාරයට පුද්ගලයෙක් ගොඩනගන්න පුළුවන් නම් හොඳයි කියන කාරණය ඔබතුමා පැහැදිලි කරනවා. මෙතනදී අපිට දැන් තියෙන ක්‍රමය සම්බන්ධව දැන් අපිට වෙනසක් කරන්න අමාරු තත්ත්වයක් තියෙනවා. මේ අධ්‍යාපනයත් එක්ක රැකියාව අවස්ථා එක්ක කාර්යක්‍රමයට යන්නම වෙලා තියෙන තත්ත්වයක් තමයි දැනට තියෙන අධ්‍යාපන ක්‍රමයත් එක්ක පවතින්නේ.
මේකෙදිම තමයි අපිට මේ සාහිත්‍ය කියන දේ ළමයා තුළ පෝෂණය කරන්න සිද්ධ වෙන්නේ. මෙතනදී මීට අමතරව දැන් විෂයක් විදිහට තියනවට අමතරව සමහර වෙලාවට ළමයෙකුට gederin දෙමව්පියන්ගේ පැත්තෙන් මේ සම්බන්ධව මොනවා හරි කරන්න පුළුවන්ද සාහිත්‍ය කියන දේ පරිසරයත් එක්ක ජීවත් වෙන විදිහ එහෙම නැත්නම් සබහා සෞන්දර්යයට ආදරය කරන විදිහ පරිසරයට ගහකොළට ආදරය කරන විදිහ මේ දරුවන්ට කියලා දෙන්න අපිට gederin මොනවද කරන්න පුළුවන්. ඔව් ඇත්තටම දැන් ලොකු එහෙම දැන් කරන්න පුළුවන්. හැබැයි ඉතින් ඒකෙත් මේ රංජන්ස එතන තියෙන්න ඕනේ. ඒතකොට දෙමව්පියන්ගේ දැන් මේවා ඔක්කොම ආකල්ප මතනේ රැඳෙන්නේ. එතකොට අපේ දෙමව්පියෝ එතන ඉන්න එපා. ඒ කියන්නේ පරිසරයට ආදරය කරන දෙමව්පියෙක් තමයි තමන්ගේ දරුවා පරිසරයට ආදරය කරන්න පුරු කරන්නේ. සාහිත්‍යයට ඇලුම් කරන දෙමව්පියෙක් තමයි තමන්ගේ දරුවෝ සාහිත්‍යයට යොමු කරන්නේ. ඉතින් සාහිත්‍ය ඛණ්ඩද කියලා විට ගහපු රටක් නෙමේක. ඉතින් ඇත්තටම දැන් තව අභාග්‍යයක් තියෙනවා මෙතන. දැන් මගේ පරපුරේ කියන්නේ අපි ඉගෙන ගන්න කාලේ රංජන් සර් සාහිත්‍ය තිබුණේ නැහැ විෂය මාලාවේ. එතකොට අද ඉන්න දෙමව්පියෝ දැන් ඉන්න දෙමව්පියෝ සාහිත්‍ය කියන විෂය පාසලේ ඉගෙනගෙන නැහැ. පාසලේ ඉගෙන ගන්නත් නැහැ කොහෙත්. මොකද ඒගොල්ලන්ගේ විෂය නිර්දේශ ඇතුළේ තිබුණේ නැහැ. දැන් තමයි ඔය තියෙන්නේ. ආපහු තියෙන්නේ. එතකොට ඒ වගේ ප්‍රශ්නිකුත් තියෙනවා. ඒ වුණත් අපිට අර මේ සියල්ල බෑ මේක කරන්න බෑ කියලා බැහැර නොකරනේ අපිට යන්න පුළුවන් තැන් තියෙනවා. ඇත්තටම දරුවන්ට කුඩා කාලේ ඉඳලා මේ එළියට පරිසරයට හුරු කරන වැඩි ඇත්තටම ඒ ගහකොළ සතාසිව්පා කුරුල්ලෙක් දැක්කහම දැන් උනත් අපිට පුළුවන්. ඒක තමයි ඇත්තටම සාහිත්‍ය කියන්නේ. තාප්පේ උඩ කුරුල්ල වෙනුවෙන් බත් ඇටයක් දාලා ඒක කන දිහා සතුටින් බලාගෙන ඉන්න පුළුවන් දරුවෙක් මලක් වත්තේ පිපුණාම ඒකත් එක්ක කතා කරන්න පුළුවන් දරුවෙක් නේද? අර රත්නශ්‍රී කිව්වා වගේ කෙකටිය පඳුර සුදු මල් පොකුර වඩාගෙන සොඳුරු නුඹ වගේ මිහින හේමා එක කිව්වහම නේ කෙකටිය පඳුර එයත් එක්ක හිනහෙනවා. ඒතකොට අන්න එහෙම පරිසරයත් එක්ක ගනුදෙනුවක් කරන්න පුළුවන්, සබාදහමත් එක්ක ගනුදෙනුවක් කරන්න පුළුවන් දරුවෝ පිරිසක් අපිට ඉතින් හදන්න ගෙදරට නිවසටත් ලොකු වගකීමක් තියෙනවා. ඉතින් මම යෝජනා කරනවා අපි අද දැන් අපිට ගොඩාක් වෙලා අපි මේ හැමදේම බැහැර කරනවට වඩා දැන් නූතන ගීත කලාව වගේ ගත්තත් හොඳ ගීත තියෙනවනේ. නූතනේ පවා මේ දැන් පවා හොඳ ගීත බිහි වෙනවා. අපි රැල්ලක් විදියට සමාජලාට හරසුන් ගීත බිහි වෙනවා කියන මැසිවිල්ලක් තිබුණාට අපි හොයලා බැලුවොත් තෝරලා බේරලා බැලුවොත් අද දවසේ පවා ඉතා හොඳ ගීත වගේ නිර්මාණ බිහි වෙනවා. එතකොට මේ ගීත වලට ගීතයකට සවන් දෙන්න දැන් දෙමව්පියන්ට කරත් දැන් දෙමව්පියන් මම ප්‍රායෝගිකව කරපු දෙයක් මගේ දරුවෝ අහුවොත් කියයි මම ප්‍රායෝගික කරන දෙයක් තමයි පහුගිය කාලේ උදෑසන මම අවදි වුණාම සමහරවිට මම සෙටප් එකේ වාදනය ගන්න අපි තෝරගත්තු ගීත ටිකක්. එතකොට ඒවා අහනවා. දැන් එතකොට ඒවා ඇහිලා තියෙනවා. ඉතින් අපේ දරුවෝ එහෙම අහනවා. එතකොට දෙමව්පියන්ට ඒක කරන්න පුළුවන්. නේ ගීතයකට සමන් දෙන්න. හොඳ ටෙලි නාට්‍යයක් බලන්න ප්‍රශ්නයක් නැහැ. බලන්න විතරක් නෙමෙයි දැන්. ඒවත් එක්ක ඒව ගැන කතා කරන්න. මේක මෙහෙම තිබ්බා මේ මොකද්ද මේ කිව්වේ කියලා නේ දරුවොත් එක්ක කතා කරන්න පුළුවන්. ගීතයක් ඇහුවා මේ ගීතය ගැන කතා කරන්න පුළුවන්. කවි පන්තියක් තිබ්බොත් ඒකේ මොනවද පුතේ තමාට දරුවෝනේ ඒක කියන්නේ. එතකොට අම්මට තාත්තට ඕන පුතේ ඇවිල්ලා අහන්න පුළුවන්. පුතේ මොකද්ද ඒක කිව්වේ කොහොමද මොනවද නේද? ඒ වගේ. එහෙම නැත්නම් දෙමව්පියෝ දැනුවත් නම් දරුවොත් එක්ක සාකච්ඡා කරන්නත් පුළුවන්. මේ ගීත ගැන නාට්‍ය ගැන ඒ නාට්‍ය වල තිබුණු කිසියම් විශේෂිත අවස්ථා ගැන ඒ සමාලාට ඒ ගීතයකින් නාට්‍යයකින් මතු කරන කිසියම් මානසීය කාරණාවක් දේශපාලනික කාරණාවක් අන්න එහෙම තැනකට ගියොත් ඇත්තටම ඔබ කියන විදිහට අපිට ලොකු වගකීමක් සමාජ වැඩිහිටියෝ හැටියට ගෙදර දෙමව්පියෝ හැටියට ගුරුවරු හැටියට උනත් ගුරුවරු වෙන්න ඕනේ ඇත්තටම දෙමව්පියෝ වෙන්නත් ඕනේ මේ සමාජ පුරවැසියෝ හැටියටනේ අපේ පුරවැසියන්ගේ වගකීමක් විදිහට සැලකුවොත් යම් මට්ටමකට මේක ගෙන යන්න පුළුවන් වෙයි කියලා හිතනවා. ඔව් වර්තමානයේ තියෙන තත්ත්වයක් එක්ක අහන්න දකින්න ලැබෙන දේවලුත් එක්ක මේ විභාග ක්‍රමයක් එක්කම යන අධ්‍යාපනය ප්‍රමාණවත් නැහැ. සාහිත්‍ය අත්‍යවශ්‍යයි කියන කාරණේ හොඳටම පැහැදිලි. බොහෝ ඉගෙනගත්තු අය බොහෝ ඉහළ මට්ටමේ සමාජයේ සම්මත ඉහළ මට්ටමේ රැකියාව කරන සමහරු හැමෝම නෙමෙයි බොහෝම හොඳ අය ඉන්නවා. අපි ඒක කතා කරන්න ඕන අපි ඒක අගය කරනවා. නමුත් වැරදි කරපු අය
අපිට බොහෝ අවස්ථාවලදී අහන්න ලැබිලා තියෙනවා මේ කාරණාත් එක්ක කතා කරද්දී මේ සාහිත්‍ය කියන එක ළමයින්ට අත්‍යවශ්‍යයි මේක අපි පුහුණු කරන්න ඕන මේක ළමයින්ට දෙන්න ඕන කියන කාරණේ තාමත් පැහැදිලි. ඒ වගේම ඔබතුමන් මතු කරපු කාර්යකුත් එක්ක අපිට හොඳ ටෙලි නාට්‍යයක් බලන්න පුළුවන් හොඳ ගීතයක් අහන්න පුළුවන් පරිසරයත් එක්ක රස විඳින පරිසරයත් එක්ක ගනුදෙනු කරන පරිසරයේ තියෙන ආශ්චර්ය විඳින්න පුළුවන් જાති දරු පරපුරක් බිහි කරන්න පුළුවන් නම් හොඳයි. ඒ වගේම අපි බොහෝ වෙලාවට දකින්න මේ දරුවෝ කියන අය ඉගෙන ගන්න සමාජයෙන් ඉගෙන ගන්න දෙමව්පියන්ගෙන් වැඩිහිටියන්ගෙන් පරිසරයෙන් එයාලට මේත් එක්ක අපිට පෙන්වන්න පුළුවන් නම් මේ සාහිත්‍යයට ගහකොළට ආදරය කරන එහෙම නැත්නම් මේ පරිසරයත් එක්ක ජීවත් වෙන්න පුළුවන් පරිසරයට ආදරය කරන ගහකොළට ආදරය කරන පරිසරය රැක ගන්න විදිහේ වැඩසටහන්. ඒ වගේ අපි හිතමුකෝ ටෙලි නාට්‍යයක් වෙන්න පුළුවන් වෙන යම් කිසි සෞන්දර්යාත්මක නිර්මාණයක් වෙන්න පුළුවන් මෙන්න මේ වගේ දේවල් පෙන්වන්න පුළුවන් නම් මේ වගේ දේවල් වලට ළමයි සම්බන්ධ කරගන්න පුළුවන් නම් කුඩා කාලේදී ළමයි අනුකරණය කරනවා ඒවා අපිට ඒත් එක්කත් පුළුවන් නේද යම් කිසි ගුණාත්මක දෙයක් ලබා ගන්න ළමයින්ගේ පැත්තෙන්. ඔව් ඇත්තටම පුළුවන් නේ අපිට එහෙම වැඩසටහන් ඉතින් තියෙන ප්‍රශ්නේ තමයි ඉතින් එවැනි වැඩසටහන් වල තියෙන හිගය තමයි මේ තියෙන්නේ. දැන් ඔබ යෝජනා කරන විදිහේ වැඩසටහන් මම හිතන්නේ එහෙම පෞද්ගලිකව කෙනෙකුට තනියෙන් කරන්න පුළුවන් ඒවා නෙමෙයිනේ. ඒවට එක්කෝ සංවිධානාත්මක මැදිහත් වීමක් ඕනේ, එක්කෝ රාජ්‍යමය මැදිහත් වීමක් ඕනේ නේද? එවැනි වැඩසටහනක් අපි ඉතින් එවැනි වැඩසටහන් වල තියෙන හිගකම තමයි අතරම මේ තියෙන ප්‍රශ්නේ. ඉතින් එහෙම කරන්න පුළුවන් නම් අපිට නේ පරිසරය පිළිබඳ දැන් පහුගිය දවස්වල ඒවා ඉතින් ඒවා අන්න ඒකනේ ඒවා පටන් ගන්නවා විතර මම කියන්නේ දැන් මේ ගිය අවුරුද්දේ ඉස්සෙල්ලා අවුරුද්දේ පාසල්ට දරුවෝ ඇතුළත් කරද්දී හැම දරුවෙකුටම පැලයක් දුන්නා. ඒතකොට පැලයක් දීලා ඒවා ඒක බලා ගන්න ඒක මාසෙන් මාසෙට ඒකේ ප්‍රෝග්‍රස් එක බලන්න ඒක දරුවටම බලා ගන්න විදියක්. නමුත් දැන් මේ රටේ ඇති වෙච්ච හදිසි මේ ව්‍යසන තත්ත්වයක් එක්ක සමානලාට ඒවා කඩාකප්පල් වෙලා ගියා. අපේ ගොඩාක් ප්‍රොජෙක්ට් එහෙමයි. අපි පටන් ගන්නවා ලොකු වියදමක් දරලා. නමුත් ඒවා අතරමඟදී බ්ලාස්ට් වෙලා යනවා. ඒවා දිගින් දිගට පවත්වාගෙන යන්න අපිට හැකියාවක් නැහැ. ඉතින් ඇත්තටම රාජේෂ් මෙතන තියෙන ප්‍රධානම ගැටලුව අපිට කිසිවක් බලෙන් ඇති කරන්න බෑ. බලෙන් දෙන්න බෑ. ඒක ආකල්පයක් වෙන්න ඕනේ. දැන් අධ්‍යාපනෙත් ඒකනේ නේද? අපි කියන්නේ දැනුම කුසලතා දැනුම ආකල්ප කුසලතා ආකල්පයක් වෙනවා. අද මම ගන්නන දෙන්නේ මම මේ ගහකොළ පරිසරයට විශාල සේවයක් කරනවා මේ සාහිත්‍ය පරිශීලනයෙන් අපිට ඒක තමා තුළ වැඩිච්ච ආකල්පයක් වෙන්න. ඒකම ආකල්පයක් නොවුන කෙනෙකුට බලෙන් දෙන්න බෑ. ඉතින් අපේ රටේ මේ හෝදාපාලුව මම අද දකින්න මේ හෝදාපාලුව මේ ආකල්ප මේ හෝදාපාලුව. ඉතින් අපි ප්‍රශ්න කරන්න ඕනන්නේ ඒක කොතනින්ද අපි නැවත පටන් ගන්න පුළුවන්. කොතනින්ද අපිට නැවත ඒක ඇති කරගන්න පුළුවන් වෙන්නේ මේ දරුවෝ තුළ මේ ආකල්ප මේ සංවර්ධනයක් ඇති කර ගන්නවා කියන එකනේ. ඒ ආකල්පත් ඕනේ. ඒ වගේම මේක අනික් කැලලත් ඕනේ හසුරු. ඒක ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන්නත් ඕනේ. නේ අපිට දැනුම තිබ්බට වැඩක් නැහැ. ආකල්ප තිබ්බට වැඩකුත් නැහැ. අපි ඒක කරන්නේ නැත්නම් නේ. ඒක ප්‍රායෝගිකව වෙන්නේ නැත්නම් මම පාරේ පයින් යනවා නම් දකුණෙන් යන්න ඕනේ කියලා දන්නවා. ඔව් මම ඒක අදහනවා ආකල්පෙකුත් වෙනවා. හැබැයි මම යන්නේ වමෙන් නම් ප්‍රයෝජනේ නැහැ නේ. අන්න ඒ වගේ තත්යකට ඒ නිසා මේ ආකල්ප ඇතර මේක කරන්න පුළුවන් පාසලට තමයි ඉතින්. ඔව්. වෙන කරන්න තැන නැහැ මේ දරුවන් තුල ආකල්පමය සංවර්ධනයක් ඇති කිරීම මේක කරන්න තියෙන එකම තැන පාසල. ඔව්. ඒක පාසල ලොකු වගකීමක්. ඔව්. ඔබ පාසලෙත් මේ වගේ බොහෝ ක්‍රියාකාරකම් සිද්ධ වෙනවා. ඒ දේවල් අපිට තවදුරටත් ඉදිරියට ගෙන යන්න පුළුවන් නම් මේ ළමයින්ගේ සාහිත්‍යයත් අනිකුත් අධ්‍යාපන කටයුතු වගේම දේම කරන්න පුළුවන් නම් ගොඩාක් යහපත් සමාජයක් අපිට අනාගතයේදී දකින්න පුළුවන් වේවි. මතු කරපු තවත් කාරණයක් තමයි මේ කාලය තුල මේ කොවිඩ් වසංගතයත් එක්ක ඇති වෙලා තියෙන කාලය තුල මම එතනදී පුංචි කාරණයක් මතු කරන්න කැමතියි. මේ වෙලාවේදී ගොඩක් ළමයින්ගේ අපිට අහන්න දකින්න ලැබිච්ච දෙයක් තමයි මේ ළමයි ඔන්ලයින් විදිහට තමයි දැන් ඉගෙන ගන්න. ඒත් එක්ක ළමයින්ගේ යම් ගැටලු සහගත තත්ත්වයන් දෙමව්පියෝ කියන දේ අහන්නේ ඊට පස්සේ පාඩම් කරන්නේ ඊට පස්සේ සමහර වෙලාවට නිතරම නිදා ගන්නවා නැත්නම් හැම වෙලාවෙම සෙල්ලම් කරන්න යනවා සමහර මානසික විදිහට මේක ගොඩක් දරුවන්ට බලපාලා තියෙනවා මෙතනදී අපිට සාහිත්‍යමය පැත්තෙන් යම් කිසි පිළිතුරක් දෙන්න පුළුවන් ඇත්තටම ඔව් දැන් ඇත්තටම අද වෙනකොට මේ ප්‍රශ්නයත් එක්ක මේ කොවිඩ් ප්‍රශ්නයත් එක්ක ලොකුම අසාධාරණේ සිද්ධ වෙලා තියෙන දරුවන්ට. දැන් අපේ
අපි ඔක්කොම අපේ ආකල්ප සංවර්ධනය අපේ ඉවරයි නේද වැඩි හිටියෝ නේද? ඒක අරන් ඉවරයි. නමුත් දරුවෙකුගේ ඔය අපි කියපු පෞරුෂ සංවර්ධනයන් සියල් බොහෝ විට සිද්ධ වෙන්නේ ඔවුන් අධ්‍යාපනය ලබන කාලය තුල, ඉගෙන ගන්න කාලය තුල. ඉතින් නමුත් දැන් අවුරුදු 1කමාරක් දෙකක් මේ රටේ දරුවන්ට පාසල් අධ්‍යාපනය අහිමි වෙලා තියෙනවා. ඒක ඇතුලේ දැන් ඔය අපි කතා කරන්නේ සර් රංජන් සර් අපි කතා කරන්නේ ඔන්ලයින් හරහා පවා මේ විෂය කාරණා විතරනේ. දැන් ඇත්තටම දරුවෝ කියන්නේ පාසල කියන්නේ විෂය විතරක් නෙමෙයිනේ. අපි පාසල ඇතුලේ දරුවන්ට කොච්චර අත්දැකීම් ලබා දෙනවද? විෂය සමගාමී ක්‍රියාකාරකම් කොච්චර තියෙනවද? ක්‍රීඩා, සමිති සමාගම්, වාද විවාද, කණ්ඩායම්, ගීත ගායනා, සාහිත්‍ය රසවින්දන වැඩසටහන්, භාෂා දින නේද? තෑගි ප්‍රදාන උත්සව, එතකොට කලා මංගල්‍යයන් ඒ ඔක්කොම ඒ කිසිදු අවස්ථාවක් අද වෙනකොට දරුවන්ට ලැබෙන්නේ නැහැ. අද අපි මේ ඔන්ලයින් ගැන කතා කරලාට ඇත්තට ඔන්ලයින් කියන්නේ මම නම් දකින්න විදිහට අධ්‍යාපනයෙන් 10%ක් විතර එකක් තමයි මේ විෂය විතරයි. අපි ඒකට අද 100%ක වටිනාකමක් ඒකට දීගෙන ඒකාගේ කරන විභාග ක්‍රමයක් හදාගෙන හිටියට අධ්‍යාපනය කියන්නේ ඒක නෙමෙයි නේ. අධ්‍යාපනය කියන්නේ ඒක නෙමෙයි. විෂය විතරක් නෙමෙයි. ඉතින් අද ලොකු අසාධාරණයක් දරුවන්ට සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඒක ASCII ඔබ අහපු කාරණාව ඔව් ළමයි ලොකු මානසික පීඩනයකට ලක් වෙලා තියෙනවා. දැන් ලොකුම දේ දරුවෝ කැමති තමන්ගේ සමවයස් කණ්ඩායම් එක්ක ආශ්‍රයයට. අද ඒ අවස්ථාව දරුවන්ට නැති වෙලා තියෙනවා. ගේ ඇතුලේ ඉන්න අම්මයි තාත්තයි තමන්ගේ සහෝදරයා ඒ 4 දෙනා. ඒ 4 දෙනා විතරමයි උදේ ඉඳන් රැ වෙනකුණු අවුරුද්දක් පුරා දැන් දකින්නේ කියන්නේ අහන්නේ මේ අදහස් ටික මේ 4 දෙනාගේ අදහස් ටික ඇතුලේ විතරක් අපිට දෝලණය වෙන්න සිද්ධ වෙලා තියෙනවා. පරිසර සමාජයේ තමන් අධ්‍යාපන මේ ලබා ගන්න දේවල් ටික අද ඇහිරිලා තියෙනවා. ඉතින් ලොකු පීඩනයක් සහ මේක කවුරුත් මන් දන්නේ මේක කොහොම මැනලා තියනවද කියලා. හෙට දවසේ මේ රටේ අනාගතයට මේක කොච්චර බරපතල විදිහට බලපායිද කියන එක මම හිතන්නේ කවුරුත් තාම සමීක්ෂණය කරලා නැතුව ඇති. කරන්න ඕන වැඩක්. එතකොට ඒ නිසා ඒක ඇතුලේ අපිට ඇත්තටම මේ සාහිත්‍යයට නැඹුරු වීම කරගන්න පුළුවන්. දැන් මේ ඔන්ලයින් වැඩසටහන දැන් ඔබ අගය කරන්න ඕනේ. මේ වගේ දේවල් ගොඩක් අපිට කරන්න පුළුවන්. හැබැයි කෙරෙනවා අඩුයි නේ. ඒ කියන්නේ සාහිත්‍ය රසවින්දන අපි ගොඩාක් ඉන්නවනේ මේ ශාස්ත්‍රවල උදවිය දැන් සංගීතය කරන සින්දු කියන ඉතින් ඒ වගේ කණ්ඩායම් එකතු වුණොත් හොඳ ගීත රසවින්දන වැඩසටහනක් කරන්න පුළුවන් නේද? හොඳ ගීත ටිකක් තෝරගෙන රස විඳින්න පුළුවන්. හොඳ නවකතාවක් ගැන සාකච්ඡා කරන්න පුළුවන්. හොඳ කෙටි කතාවක් ගැන සාකච්ඡා කරන්න පුළුවන්. සාහිත්‍ය තුල සිද්ධ වෙච්ච විප්ලවීය කාරණාවන් ගැන කතා කරන්න පුළුවන් නේද? රටවල් පරිපාලන පව පාලනය පව ලෝක තත්ත්වයන් පවා නේ වෙනස් කරන්න සාහිත්‍ය දායක වෙලා තියෙනවා. ඉතින් ඒවා ගැන කතා කරන්න තුත් මේක ඇතුලේ ඉඩක් හදා ගන්නවා නම් ඉතා වටිනවා. ඉතින් මම ඔබතුමාට යෝජනා කරනවා ඉදිරි දවසකදී එකතු කරගන්න පිරිසක් මේ විශේෂයෙන් අපි කියමු ගීත වැඩසටහනක් නැත්නම් අපි කියමු කෙටි කතා රස වින්දනය. ඉතින් ඒකට දැනුම තියෙන පිරිසක් එකතු කරගන්න අපිත් එන්න. ඇවිල්ලා අපි හොඳ සාකච්ඡාවක් කරමු දරුවෝ සම්බන්ධ කරගෙන. ඔන්ලයින් වැඩසටහනක් නේ. දරුවෝ අපිට Zoom meeting එකක් යන්න පුළුවන් නම් ළමයි unlimited එකක් යන්න පුළුවන් නම් වඩා හොඳයි. 100ක් 200ක් 1000ක් වුණත් සහභාගී කරගෙන දරුවන්ට අහන්න පුළුවන් විදි හොඳ වැඩසටහනක් නේ. යන්නේ එහෙම ඒ වැඩසටහන වල අඩුවක් තියෙනවා. ඉතින් මේ කාලේ ඇත්තටම වෙන්න ඕනේ එකයි දැන්. වෙන්න ඕනේ දේ ඒකයි. උදේ ඉඳන් රෑ වෙනකන් මේ පන්ති කරන එක පමණක්ම නෙවෙයි. නේ. දැන් අපි පුනා කියනවා ළමයෙකුට දරන්න පුළුවන් විනාඩි 20යි. අවම විනාඩි 30යි කියලා. හැබැයි අපේ දේශකයන්ගේ අද මම කියන්නේ දරුවන්ට උගන්වන අපේ විෂයන් ඇතුලේ පැය 2යි 3යි නේ. සමහර පන්ති පටන් ගන්න රෑ 12ට. ඉවර වෙන්නේ 2ට. ඒ වගේ කොච්චර මේ ඒ වගේ වටින කියන්නේ ඒකේ අගේ කොච්චර දුරට රැඳිලා තියෙනවද දරුවෝ ඇතුලේ කියන එක ප්‍රශ්නයක්. ඉතින් ඒ නිසා එහෙමම යන්නේ නැතුව අපිට ওই කියන පැත්තටත් මම ඔය යෝජනා කරපු පැත්තටත් මේ කොයිඩ් එක ඇතුලේ ගෙදර ඉන්න දරුවෝ ටික ඉලක්ක කරගෙන වැඩසටහන් ටිකක් සම්පාදනය කරගන්න පුළුවන් නම් ඒක ඊටාම වටිවි. ඊටාමත් වටිනවා. ඊටාමත්ම වැදගත් කාරණාවක් ඔබතුමන් මතු කළා. අපි ඉදිරියේදී වගේ වැඩසටහනක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක කරන්න පුළුවන්. ඒක බොහොම හොඳ කාරණයක්. ඒ වගේම ගුරුතුමා දැන් අපිට මේ කාලෙදී ගෙදර ඉඳලා වගා කරන දේවල්, ඊට පස්සේ ගෙදර පිරිසිදු කරන දේවල්, ගෙදර ලස්සන කරන දේවල් මේ වෙද්දී අපි ආහාර සම්බන්ධව විශේෂයෙන්ම
ආහාර අර්බුදයක් ඇති වේවි කියලා සමහරව කතා කරනවා. එහෙම වුණත් නැතත් ගෙදරම වවාගෙන අපිට යම් දෙයක් ලබා ගන්න පුළුවන් නම් ඒකේ තියෙන පිරිසුදු බව, ඒකේ තියෙන පෝෂදායී බව ගොඩක් ඉහළ. ඒ වගේ දෙයකටත් මේ සාහිත්‍ය වැදගත් නේද? ඒ වගේ පැත්තකටත් ළමයින්ට යොමු වෙන්න පුළුවන් නේද මේ කාලේ? දෙමව්පියෝයි ළමයි හැමෝම එකතු වෙලා මේ දේ කරන්න පුළුවන් නම් සමගියත් දියුණු වෙනවා. තව බොහෝ දේවල් එතනදී අපිට ලබා ගන්න පුළුවන් කියලා මම හිතනවා. ඔව් ඇත්ත. මේ හැබැයි ඉතින් ඕවා ඔය ජනප්‍රිය අර්ථයෙන් කතා කරලා විතරක් වැඩක් නැහැ. ඒ කියන්නේ ඕක ඉතින් හැමෝම කියනවා වවා ගන්නකෝ කන්නකෝ නේ. එහෙම කියලා. නමුත් ඒකේ ප්‍රායෝගික தත්ත්වය ප්‍රායෝගිකව ඒවට දායක වෙන දැන් ප්‍රධාන ගැටලුවක් තියෙනවා රංජස. දැන් අපිත් මල් ගහක් හදන. හැබැයි මේවට මේ දරුවන් කොහොමද සහභාගී කරවගන්නේ කියන එක පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. මේ දවස්වල පවා දැන් අපි කිව්වට දැන් මේ ඉස්කෝලේ නැති වුණාට දරුවන්ට විවේකයක් නිර්මාණය වෙලා නැහැ. ඇත්ත කතාව. විවිධ දේවල් නේ ඇත්තටම ෆෝන් එකේමයි. දැන් මේක බරපතල ප්‍රශ්නයක මේ ෆෝන් වලට දරුවන් නැබ්බැහි වීම. ඔබ ඉස්සෙල්ලා මතු කළා ඒක අපිට යන්න බැරි වුණා. මේක බරපතල ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. මට විනාඩියක් අවසානයේ දෙන්න. එතකොට මම ඒක ගැන පොඩ්ඩක් කියන්නම්. එතකොට මේ ඇත්තටම අපිට පුළුවන් නම් අපේ ගෙවත්තත් එක්ක ජීවත් වෙන්න. ඉතින් ඒක ඉතා වටිනා දෙයක්. නමුත් මේ විශේෂයෙන් මේ කොළඹ ආශ්‍රිත ප්‍රදේශවල සහ මේ මහල් නිවාස ආශ්‍රිත ප්‍රදේශවල ඔක එච්චරම ප්‍රායෝගික වෙන්නේ නැහැ. හැබැයි ඒත් මේ අපි දකිනවා අද වෙනකොට ලොකු ඒක ප්‍රවණතාවයක්ත් ඇති වෙලා තියෙනවා නේද? අඩුම ගානේ මේ කියන්නේ එළවලුවක් පළතුරුවක් හෝ එහෙම නැත්නම් මල් පැලයක් හරි ගෙදර වවාගෙන ඒක තමන්ගේ මානසික සුවය වෙනුවෙන් පාවිච්චි කරන්න පුළුවන් විදිහේ ප්‍රවණතාවයක් ඇති වෙලා තියෙනවා. ඒවා තව දියුණු වෙන්න ඕනේ. හොඳයි දියුණු වෙන්න ඕනේ. ඉඩ කඩක් තියෙන කෙනෙක් වවාගෙන අපි දකිනවා දැන් මාධ්‍ය ආරාම සමාජලාට පෙන්වනවා ඉතාම සාර්ථක විදිහට මේ බඳුන් වල පවා වගා කටයුතු ආදිය සිද්ධ කරගත්තු පිරිස්. ලොකු ඉඩක් තිබිලා නෙමෙයි නේ. සමහර පර්චස් 7 8 10 ගෙවල් වල පවා එතන ගිහිලා දෙන. බැරි නෑ. බැරිත් නෑ. නමුත් බැරි නෑ. ඒකට අපි යොමු වෙන්න ඕනේ. ඒකට ගිහිලා හැබැයි අර මේක අපි අර කියන්නම් වාලේ ඔහි උන්තින් වවාගෙන කාපල්ලකෝ එහෙම නැත්නම් පුළුවන් නේ ගෙවත්තේ බටු ගහක් හිටව ගන්න පුළුවන් නේ පෝච් එක මිරිස් පැලයක් හිටව ගන්න වගේ කීවට එහෙම නෑ. මේක ප්‍රායෝගික වැඩසටහනකට යන්න ඕනේ නේද? ප්‍රායෝගික මොන හරි ඒකට ක්‍රමවේදයක් එක්ක යන්න ඕනේ. එහෙම නැතුව නිකන් කිව්ව විදිහට ඒක කෙරෙන්නේ. අනිත් එක එහෙම කරන්න බෑ. රාජන්සද අපි කරාට සමහර වෙලාවට නේද? ඒවත් එක්ක තියෙන ඒක දැන් පැලයක් හැදුවත් ඒකේ තව ගොඩාක් දේවල් ඒකත් එක්ක ඉන්න ඕනේ, කරන්න ඕනේ නේ. ඒක බැඳිලා තියෙනවා ගොඩක් දේවල්. ඒවත් එක්ක යන්න ඕනේ. ඉතින් කොහොම වුණත් බැහැයි කියලා විශ්කරන්න කල නොහැක්කක් නොහැක කියලා අපේ අර මේ කියනවා වගේ නේ සමුදා සටන් පාඨයේ අපේ සවෙන්දු සිල්වා මහත්තයා හැමදාම කියන්නේ කල නොහැක්කක් නොහැක කියලා. ඒ නිසා කරන්න බැරි දේවලුත් නැහැ. හිතුවත් දේවල් කරන්න පුළුවන්. හිතන තැනට හිත හදාගන්න එක තමයි වැදගත්ම දේ. ඒ නිසා ඔබ කියන කාරණාව හරි. ඒක ලොකු මානසික සහනයක් අපිට ගන්න පුළුවන්. මමත් ප්‍රායෝගිකව අත්විඳින දෙයක්. මල් පැලයක් හදවලා හදාගෙන ඉන්න. ඒකේ මලක් පිපෙනකොට අපිට ඒ දැනෙන මානසික සුවේ සමානලාට සල්ලි වලට මිල මුදලට වෙන කොහෙන්වත් ගන්න පුළුවන් එකක් නෙවෙයි. එතෙන්ට අපේ දරුවන්නුත් ගෙනියන්න උත්සාහ කරන එක තමයි ඇත්තටම වගකීම වෙන්න ඕනේ. ඔව් මේ හැම දෙයකටම අපිට කාලය වෙන් කරගෙන ඒ වගේම සැලැස්මක් ඇතුව කරන්න පුළුවන් නම් බොහොම හොඳයි. අපි කතා කරමු පොඩ්ඩක් මොබයිල් ෆෝන් භාවිතය, ජංගම දුරකථන, ලැප්ටොප් මේ දේවල් එක්ක ඇතිලා තියෙන තත්ත්වයක සම්බන්ධව කතා කරමු. ඔව් ඒක ඇත්තටම අද වෙනකොට දැන් අපි දන්නවා මේ කොවිඩ් අර්බුදේ එන්න කලින් දරුවෝ අතට ෆෝන් එකක් යන්න දුන්නෙම නැහැ. කලාතුරකින් දරුවෙක් තමයි බලෙන් තමයි ඒක අරන් හිටියේ. ෆෝන් එකක් දරුවෙක් පාවිච්චි කරන එක අපරාධයක් වගේ තමයි ඒ දවස්වල දැක්කේ. පාසලත් එහෙමයි චක්‍රලේඛ ගහලා පාසල් වල තහනම් කරලා තිබ්බ දරුවන්ට සෙල්ෆෝන් පාවිච්චි කරන එක. හැබැයි මේ කොවිඩ් ප්‍රශ්නයත් එක්ක ඒක අනිත් පැත්ත කරගුණා නේ. ඉස්සර දැන් අපිත් ගුරුවරු හැටියට ඇයි ෆෝන් එකක් ගෙනාවි කියලා අහන අපි දැන් ඇයි ෆෝන් එකක් නැති කියලා අහන්න තැනට ගිහිල්ලා තියෙනවානේ. ඒ තැනට ගිහිල්ලා තියෙන. ඒ තරමට මේක දරුවෝ අතට ආව සහ අනිවාර්ය මෙවලමක් හැටියට පත් වෙලා තියෙනවා මේ වෙනකොට විශේෂයෙන් මේ කොවිඩ් අර්බුදයත් එක්ක. ඉතින් ඒකෙන් ඇත්තටම දැන් දරුවෝ ශිෂ්‍යයෝ කියලා කියන්නේම ශික්ෂණයක් ලැබිය යුතු කියන අර්ථයෙන් ඉන්නේ ශිෂ්‍ය කියලා කියන්නේම. ඒ කියන්නේ එයා ශික්ෂණය වෙන්න ඕනේ. ඒ කියන්නේ එයා කාගේ හරි අධීක්ෂණයක් යටතේ තමයි ඉන්න ඕනේ. ස්වාධීන නෑනේ නේද? අපේ රටේ අවුරුදු 18න් පස්සේ තමයි ස්වාධීනයි කියලා කියන්නේ. ඒතර එයාට අධීක්ෂණයක් ඕනෙමයි.
එයාව කවුරු හරි මොනිටර් කරන්නම ඕනෙමයි. එහෙම නොවුනොත් තමයි මේ ගැටලුව මතුවෙන්නේ. ඉතින් ෆෝන් එකක් දරුවෝ අතට දුන්නාම අද අපි දන්නවනේ නේද මේ ෆෝන් එකේ මේ බොත්තමක් ටච් කරන්න විතරනේ තියෙන්නේ. ටච් කරපුවාම මේ ලෝකේ තියෙන ඕනම දෙයක් එනවනේ ටක් ගාලා තමාට නොදැනිත් එන්නේ. ඒවටත් ඇත්තටම අපේ නෑනේ ක්‍රමවේදයක් මේවා පාලනය කරන්න නේ. දැන් අපි අකුරක් ගැහුවොත් එහෙම ඒ අකුරෙන් තියෙන ওই අසභ්‍යයි කියන සියලු දේවල් මේ තිරේ මත දිස් වෙනවා. තමයි හොයන්නේ ඒක නෙමෙයි. නමුත් අපිට පේන්නේ එවැනි තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඒක එකක්. අනිත් පැත්තෙන් තමයි මේ පරිගණක ක්‍රීඩා. නේද? දැන් අද තියෙන බරපතලම ප්‍රශ්න විදිහට තියෙන්නේ මේ පරිගණක ක්‍රීඩාවලට දරුවෝ ඒ ක්‍රීඩාවල තියෙන සුවිශේෂීතාව තමයි ඒවට ඇබ්බැහි වීමේ ගතියක් තියෙන එක. ඇබ්බැහි නේ? අපි පොඩ්ඩක් විනාඩියක් මම බාධා කරනවා සර් මෙතනදී දැන් ඔබතුමාන් කියපු කාරණෙත් එක්ක මේ දරුවෝ කියන එක දරුවෝ කියන්නේ ශික්ෂණයක් ලබන්න ඕන පිරිසක් කවුරු හරි වැඩිහිටියෙක් ගුරුවරයෙක්ගේ අධීක්ෂණය යටතේ තමයි මේ අය ගොඩ නැගෙන්නේ. දැන් මේ වෙද්දී මේ ඉගෙන ගන්න ළමයි කියන්නේ අපි සාමාන්‍ය පාසල් යන අවදියේ ළමයි මේ වෙද්දී ජංගම දුරකථන සහ අනිකුත් ඉලෙක්ට්‍රොනික උපකරණ භාවිතයට යොමු වෙලා තියෙනවා. මේකත් ලොකු ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. මම තව පොඩි කාරණයක් උතනදී එකතු කරන්න කැමතියි. මම දැකලා තියෙනවා මේ පුංචි දරුවන්ට ඉස්කෝලේ යන තැනදී පුංචි දරුවන්ට මොබයිල් ෆෝන් එකක් දීලා සමහරට ඒ ළමයා අඬන එක නවත්තන්න. මේ ආයෙම නැත්තම් අනිත් අයගේ වැඩ ටික කරගන්න. මේ ළමයා පැත්තකින් තියන්න. මෙන්න මේ කාරණේ මම දැකලා තියෙනවා. මේ කොහොමද සර් අපි බලන්න. තාම කේදනීයයි නේ. තාම කේදනීයයි. එතෙන්ට හුරු වෙලා තියෙනවා. අද ළමයි නලවන්නත් ෆෝන් එක පාවිච්චි කරන තත්ත්වයට පත් වෙලා තියෙනවා. මම පෞද්ගලිකව දන්න එහෙම ඕන තරම් තියෙනවා. ඔබ කිව්ව හරියටම හරි. සමහරවිට දරුවා නැගිටලා අඬනකොට ෆෝන් එක තමයි අතට දෙන්නේ. එතකොට ඒක දැන් සමහර වෙලාවට ඒක සමාජගත කරලා තියෙනවා. හරි වීරකමක් විදිහට මම දැකලා තියෙනවා YouTube වල මේ සමහර channel මේක දැන් අර මේක මේ ඒ දරුවාගේ දක්ෂකමක් විදිහට සමාජගත වෙන විදිහට වීඩියෝස් හදලා මුදා හැරලා තියෙනවා. ඒ කියන්නේ කිරි බෝතලේ දුන්නාම එපා අඬනවා, තල්ලු කරනවා. කෑම එක දුන්නාම එපා තල්ලු කරනවා. ෆෝන් එක දුන්නාම hina වෙලා ගන්නවා. ඉතින් ඔක වීඩියෝ කරලා වීඩියෝ ක්ලිප්ස් විදිහට සමාජ මාධ්‍ය හරහා අපිට ඒක වීරකමක් නෙමෙයි. ඇත්තට මේ ලැජ්ජ වෙන්න ඕන කාරණාවක් විශේෂයෙන් වැඩි හිටියෝ. ඒ නිසා මේ දරුවෝ අතට ඒක අනිවාර්යෙන් නොයා යුතුයි. මම කියන කාරණාවක් නෙමෙයිනේ නේද? ඒක මනෝවිද්‍යාත්මකව වෛද්‍යවරු තහවුරු කරපු කාරණාවක්. මේ සෙල්ෆෝන් වගේ ඒවා මේ දරුවෝ අතට නොයා යුතුයි. මේකේ තියෙන භයානකකම තමයි ඇබ්බැහි වීම. ඒ නිසා ඒ කුඩා කාලේ ඉඳලා මේකට ඇබ්බැහි වෙලා තියෙනවා. ඉතින් ඒ ඇබ්බැහි වීම අනිවාර්යෙන්ම නවතාගත යුතුයි. ඉතින් දෙමාපියන්ට ලොකු වගකීමක් තියෙනවා. දරුවෝ නලවන්න ෆෝන් පාවිච්චි කරන්න එපා නේ. දරුවෝ නලවන්න මම තාම කියනවා දරුවෝ නලවන්න ෆෝන් පාවිච්චි කරන්න එපා කියන කාරණා. දරුවෝ රවට්ටන්න ෆෝන් පාවිච්චි තාත්තට ගෙදරින් එළියට යන්න ඕන වුණාම දරුවා අඬනවා නම් කෑ ගහනවා යන්න දෙන්නේ නැත්නම් දරුවට ෆෝන් එක දීලා තමයි තාත්තා ගෙදරින් එළියට පායින්නේ. එතකොට දරුවා ෆෝන් එකේ තාත්තට එළියට ගියා. අම්මට වැඩක් කරගන්න ඕන නම් දරුවා අතට ෆෝන් එක දුන්නා අම්මා ඒ වැඩේට යෙදෙන්න. ඒක කරන්න එපා කියන එක ඉතාලම ඕනෑකමින් සමාජයේ වැඩිහිටියෙක් පුරවැසියෙක් ඇටියට මම සියලු දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටිනවා මේ වැඩේ කරන්න එපා කියලා. අනිත් එක මේ අපි මේක අවසන් මම කියන්න හැදී අර පරිගණක ක්‍රීඩා වගේ දේවල් වලට අබ්බැහි වෙනවා. මම මේක දරුවන්ට කියන්නේ. දැන් මේ පරිගණක ක්‍රීඩා වගේ වලට යොමු වෙන්නේ බොහෝ වෙලාවට 9 10 පන්ති වල දරුවෝ 10 11 පන්ති වල දරුවෝ. උසස් පෙළ දරුවෝ මේකට යොමු වෙනවා. නමුත් ඒගොල්ලන්ට මේකෙන් මිදෙන්න තියෙන හැකියාව වැඩි. අර මැද කොටස තමයි 9 10 11 වගේ දරුවෝ තමයි මේකට ගොඩාක් වෙලාවට අබ්බැහි වෙන්නේ. සම මේ දරුවන්ට යෝජනා කරනවා ඔබ පරිගණක ක්‍රීඩා කරනවා නම් මේ අධ්‍යාපන ඒක කමන් එක හෙලා ප්‍රතික්ෂේප කරනවා නෙමෙයි. යම් මට්ටමක තියාගන්න. ඔබට තේරෙනවා මම මේ දරුවන්ට කියන්නේ දරුවටම තේරෙනවා මම මේකට ඇබ්බැහි වෙගෙන යනවා නේද කියලා. අන්න ඒ මොහොතේ ඒකෙන් අත් මිදෙන්න. දරුවෝ කල්පනා කරලා දරුවෝ දන්නවා දැන් මේකට මම ඇබ්බැහි වෙන එක හොඳ නැහැ කියලා. දරුවෝ දන්නවා ඒක නොදැන නෙමෙයි ඇබ්බැහි වෙන්නේ. ඒ නිසා මම දරුවට යෝජනා කරනවා ඔබට දැන් හිතෙනවා මම මේක නැතුව බෑ වගේ මට හැම වෙලාවෙම ෆෝන් එක ගන්න හිතෙනවා මට හැම වෙලාවෙම මේ ක්‍රීඩාවේ යෙදෙන්න හිතෙනවා කියලා ඔබ මේකට ඇබ්බැහි වෙගෙන එනවා කියලා ඔබට දැනෙන මොහොතේ ඒකෙන් මිදෙන්න. ඒක වැඩි හිටියෙකුට කියන්න. අම්මේ මට මේකට ගන්න තියෙන අම්මා මේ ටිකේ ෆෝන් එක තියාගන්න. දවසක් තියාගන්නකෝ අම්මා. එහෙම ස්වයං පාලනයකට යන්න දරුවන්ට බැරිකමක් නෑ. දරුවෝ බුද්ධිමත්නේ. මට දෙමාපියන්ටත් වැඩිය බුද්ධිමත්. ඔබ ඉන්නේ පරිගණක ක්‍රීඩාවක් කරලා ඕකට ඇබ්බැහි වෙලා ජීවිතේ විනාශ කරගන්න නෙවෙයිනේ. ඔබ
ඔබ මේ රටේ අනාගත පුරවැසියෝ මේ රට හෙට දවසේ බාර ගන්න ඉන්නේ තාම වගකීම් සාගත මේ රටේ ජීවනාලිය. නිසා ඔබ දරුවෝ තමන්ගේ වගකීම් බාර වටහා ගන්න ඕන. වටහාගෙන මම මේ යන්නේ හොඳ තැනකට නෙමෙයි කියන එක ස්වයං අවබෝධ කරගෙන ඒකෙන් මිදෙන්න දරුවන්ට පුළුවන්. ඒක පුළුවන් කරන්න. ඒ අන්නේ අවබෝධය අපි දරුවන්ට දෙමු. ඔව්. ඇබ්බැහි වීම කියන කාරණේ මෙතනදී අපි කතා කරා. ඇබ්බැහි වීම අපි හොඳ දෙයකට ඇබ්බැහි වෙනවා නම් ඒක තමයි තාම වටින. නරක දෙයකට ඇබ්බැහි වුණොත් ඒක විශාල ප්‍රශ්නයක් සමාජ අර්බුදයක් බවට පරිවර්තනය වෙන්න පුළුවන්. ඊටාම වටිනා කරුණු කාරණා අපිත් එක්ක බෙදා හදාගත්තා. අද අපිත් එක්ක කතා කරේ කැස්බෑව ධර්මසේන ආටිකල පාලිකා විද්‍යාලයේ සිංහල විෂය පිළිබඳ ආචාර්ය RMC රත්නායක ගුරුතුමන් ඉතාමත් වටිනා කාරණා ටිකක් අපිට එකතු කරලා දුන්නට බොහොමත්ම ස්තුතියි සර්. අපි අනාගතයේ දවසක ආයෙත් ඔබතුමන් එක්ක මේ වගේ කතා බහක් ඇති කරගන්න බලාපොරොත්තු වෙනවා. බොහොමත්ම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට. ආයුබෝවන් ඔබතුමන්. හොඳයි බොහොම ස්තුතියි මටත් මේ අවස්ථාව ලබා දුන්නාට. ඉදිරියේදී ඔබ කරන සමාජ සත්කාරයන් වෙනුවෙන් එකහෙලා සහභාගී වෙන්න සූදානම්ින් ඉන්න. ආයුබෝවන්. ආයුබෝවන්. බොහොමත්ම ස්තුතියි.